පොඩ්ඩු කන්න කැමති එක එක කෑම ජාති නිසා එයාලගේ දත්වලට හානි වෙන්න පුළුවන්. සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත් කොහරවලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපලක්, නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. ආයිබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශයේ සමග මම ප්‍රමිත මහානාත්. මම රුවනිකා කුමාර දාසමලි. මම දහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක්. 3-2 පිහිටුවීමටත් සූදානමින් 150ට වඩා අලුත් පාර්ලිමේන්තුව තුළ අපිට තියෙනවා. සජිත්ට ආසන 54යි. TNA ආසන 10යි. අනුරගේ ආසන 6 තුනට බසී. එජාපයට ඉතිහාසගත පරාජයක්. වසර 42කට පසු රනිල්ට පාර්ලිමේන්තු අසුනත් අහිමි වෙයි. මහින්ද මනාප ඡන්ද වාර්තාව අලුත් කරයි. අගමැති ලෙස දිවුරුම් දීම ලබන ඉරිදා කැලණිය පුදබිමේදී. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ඔයත් ශක්තිමත්. ආසන 151ක් සමග 3-2ක බහුතර බලයක් සහිතව 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සන්ධානගත පක්ෂ විශිෂ්ට ජයක් හිමි කරගත්තා. පාර්ලිමේන්තුවේ 3-2ක බලයක් හිමි කරගන්නේ වසර 43කට පසුව වීම විශේෂත්වයක්. සමගි ජන බලවේගයට මෙවර හිමි වූයේ ආසන 54ක් පමණයි. ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට ඡන්දයෙන් කිසිදු ආසනයක් හිමි නොවූ අතර ඔවුනට හිමි වූයේ එක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් වීම ඉතිහාසගත වන කරුණක්. දවසේ පුවත 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දිවයිනේ අවසන් ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමි කරගත් ඡන්ද සංඛ්‍යාව 68,53,690ක්. එය ප්‍රතිශතයක් ලෙස 60%කට ආසන්නයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුර 128ක් හිමි වූ අතර ජාතික ලයිස්තුවෙන් හිමි වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 17ක්. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තනි පක්ෂයක් ලෙස හිමි වූ සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 145ක්. 23.91% ප්‍රතිශතයක් ලැබූ සමගි ජන බලවේගය ඡන්ද 27,71,980ක් හිමි කරගත් අතර ඔවුන්ට ඡන්දයෙන් හිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 47ක්. ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ආසන 7ක් සමගි ජන බලවේගයට හිමි වුණා. ඒ අනුව ඔවුන් ලබාගත් සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 54ක්. ඊළඟේ තමිල් අරසු කච්චි ඡන්ද 3,27,168ක් හිමි කරගත් අතර එහි ප්‍රතිශතය දක්වන්නේ 2.82% ලෙසයි. ඒ අනුව ඡන්දයෙන් මන්ත්‍රී දුර 9ක් සහ ජාතික ලයිස්තුවෙන් එක් මන්ත්‍රී දුරයක් සමගින් ඔවුන් හිමි කරගත් සමස්ත මන්ත්‍රී දුර සංඛ්‍යාව 10ක්. ජාතික ජනබලවේගයේද ඡන්ද 4,45,958ක් ලබාගත් අතර එහි ප්‍රතිශතය දක්වන්නේ 3.84% ලෙසයි. ඒ අනුව ඔවුන්ට ඡන්දයෙන් මන්ත්‍රී දුර 2ක් සහ ජාතික ලයිස්තුවෙන් එක් මන්ත්‍රී දුරයක් වශයෙන් පාර්ලිමේන්තුවේ ආසන 3ක් හිමි වුණා. අහිල ඉලංකේ තමිල් කොංග්‍රසය ඡන්ද 67,766ක් හිමි කරගනිමින් ඡන්දයෙන් එක් මන්ත්‍රී දුරයක් සහ ජාතික ලයිස්තුවෙන් එක් මන්ත්‍රී දුරයක් වශයෙන් මන්ත්‍රී ආසන 2කට හිමිකම් කීවා. ඊනම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් EPDP සංවිධානය ඡන්ද 61,464ක් ලබා ගනිමින් ආසන 2ක් දිනාගත්තා. එක්සත් ජාතික පක්ෂය ලබාගත්තේ ඡන්ද 2,49,435ක් පමණයි. ඒ අනුව ඔවුන්ට ජාතික ලයිස්තු මන්ත්‍රී ආසනයක් පමණක් හිමි වූ අතර ඡන්දෙන් කිසිදු ආසනයක් හිමි නොවීම ඉතිහාසගත වන්නක්. ඡන්ද 67,758ක් ලබාගත් පූජ්‍ය කලගොඩත්තේ ඥානසාර හිමියන් සමාජිකත්වයේ දරන අපේ ජනබල පක්ෂයේද ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි කරගත්තා. සිවනේෂන් තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් නායකත්වයේ දරන තමිල් මක්කල් විදුතලේ පූලිකල් පක්ෂය ඡන්ද 67,692ක් ලබා ගනිමින්
එක් මන්ත්‍රී ආසනයක් දිනාගත්තා. ඡන්ද 66579ක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද මන්ත්‍රී ධුරයක් හිමි වුණා. මුස්ලිම් ජාතික පෙරමුණ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා නායකත්වයේ දරන තමිල් මක්කල් දේශීය කූට්ටනි රිෂාඩ් බදියුදීන් නායකත්වයේ දරන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය ALM අතාඋල්ලා නායකත්වයේ දරන ජාතික කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂද මන්ත්‍රී ධුරය බැගින් දිනාගත්තා. 2015 පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 106ක් හිමි කරගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 95ක් දිනාගත්තා. ඉලංගයේ තමිල් අරසු කච්චි ආසන 16ක් හා ජනතා විමුක්ති පෙරමුණ ආසන 6ක් හිමි කරගත් අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ EPDP සංවිධානයට එක් ආසනය බැගින් බෙදී ගියා. කෙසේ වෙතත් 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සිදු වූ බල පෙරළි සමග බිහි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පාර්ලිමේන්තුවේ ආසන 145ක් හිමි කරගත්තා. එක්සත් ජාතික පක්ෂයෙන් බෙදී වෙන් වූ සමගි ජනබලවේගයට ඉදිරි පාර්ලිමේන්තුවේ හිමිවන්නේ ආසන 54ක් පමණයි. එක්සත් ජාතික පක්ෂය එක් ආසනයක් දක්වා පසුබැස තිබීමත් විශේෂත්වයක්. පැවති පාර්ලිමේන්තුවේ ආසන 16ක් හිමි වූ ඉලංගයේ තමිල් අරසු කච්චි මෙවර ආසන 10ක් දක්වා පසුබැස තිබෙනවා. ආසන 6ක් හිමිව තිබූ ජනතා විමුක්ති පෙරමුණට මෙවර ජාතික ජනබලවේගය යටතේ තරග වෙත ලබා ගැනීමට හැකි වී ඇත්තේ ආසන 3ක් පමණයි. යාපනයේ දිස්ත්‍රික්කයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව තරග වැදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද පාර්ලිමේන්තුවේ එක් ආසනයක් දිනාගත්තා. මීට අමතරව තවත් දේශපාලන පක්ෂ 9ක් අතර ආසන 11ක් බෙදී ගොස් ඇති අතර ඉන් කිහිපයක් පාර්ලිමේන්තුවේ 3/2ක බලය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමට නියමිත බව වාර්තා වනවා. සේවානන්ද මහතුමාගේ EPDP පක්ෂය ආසන 2ක් ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණා යාපන දිස්ත්‍රික්කයේ ආසනය. අතාඋල්ලා මහතුමා. එතකොට පිල්ලෙන්. ඉතින් ඒවා නෙළුම් පොහොට්ටුව ලාංඡනයේ යටතේ තරඟ කරපු පක්ෂ නෙවෙයි. ඒ අප සමග වැඩ කරන පක්ෂ. එහෙම ගණන් කරාම 150ට වඩා අලුත් පාර්ලිමේන්තුව තුළ අපිට තියෙනවා. දවසේ පුවත 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 18කම බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගී ජනබලවේගයට ජයගත හැකි වූයේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කය පමණයි. මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට කිසිදු දිස්ත්‍රික්කයක බලය හිමි කර ගැනීමට නොහැකි වීම කැපී පෙනෙන කරුණක්. කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමි කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 6,74,603ක්. කොළඹින් මන්ත්‍රී ධුර 12ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුණා. සමගි ජනබලවේගයේ ඡන්ද 3,87,145ක් ලබා ගනිමින් ආසන 6ක් හිමි කරගත්තා. එක් ආසනයක් හිමි වූ ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 67,600ක්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලම ඡන්ද බලකොටුව ලෙස ඉතිහාසයේ පුරාම සැලකුණු කොළඹ දිස්ත්‍රික්කයේ එකදු මන්ත්‍රී ධුරයක් හෝ හිමි කර ගැනීමට එම පක්ෂය අසමත් වීම විශේෂත්වයක්. මෙවර මැතිවරණයේදී එක් දිස්ත්‍රික්කයක් වෙනුවෙන් දේශපාලන පක්ෂයක් ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යාව වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 8,07,890ක් ලබා ගැනීමෙන් මන්ත්‍රී ධුර 13ක් දිනා ගැනීමට සමත් වුණා. සමගි ජන බලවේගය ඡන්ද 2,85,809ක් ලබාගත් අතර ඔවුන්ට හිමි වූ ආසන ගණන 4ක්. ජාතික ජන බලවේගයේ පක්ෂය ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් දිනාගත්තා. එක්සත් ජාතික පක්ෂය ලබාගත්තේ ඡන්ද 28,282ක් පමණයි. පසුගිය ජනාධිපතිවරණයේදී බලය අහිමි වූ වත්තල සහ මීගමුව ඡන්ද ප්‍රදේශවල බලය මෙවර තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේ ඡන්ද 4,48,690ක් ලබා ගනිමින් ඔවුන්ට ආසන 8ක් හිමි වුණා. සමගි ජන බලවේගයේ ඡන්ද 1,71,988ක් ලබාගත් අතර ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව 2ක්. දෙවැනි ස්ථානයේ ජාතික ජන බලවේගයටත් එක්සත් ජාතික පක්ෂය සිව්වෙනි ස්ථානයටත් පත් වූ අතර එම පක්ෂ දෙකට කිසිදු ආසනයක් හිමි වූයේ නැහැ. ඡන්ද 1,88,779ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 4ක් හිමි කර ගනිමින් මාතලේ දිස්ත්‍රික්කයේ ජයගත්තා. සමගි ජන බලවේගයේ ඡන්ද 73,955ක් ලබාගත් අතර ඔවුන්ට හිමි වුණේ එක් ආසනයක් පමණයි. ජාතික ජන බලවේගයේ ඡන්ද 7,542ක් සහ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 6,592ක් මාතලේ දිස්ත්‍රික්කයෙන් ලබාගත්තද කිසිදු ආසනයකට හිමිකම් කිව්වේ නැහැ. නොවරෙලිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේ ඡන්ද 2,30,389ක් ලබා ගනිමින් ඔවුන්ට හිමි වූ ආසන ගණන 5. එෙහිදී නොවරෙලිය මස්කෙලිය ඡන්ද ප්‍රදේශයේ ඡන්ද 1,22,028ක් ලබා ගනිමින් ජයගත්තේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1,32,008ක් වන අතර ඔවුන්ට ආසන 3ක් හිමි වුණා. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද 12,974ක් ලබාගත් නමුත් මන්ත්‍රී ධුරයක් හිමි වූයේ නැහැ.
මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයේද තමන් සතු කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 4,77,446ක්. ඔවුන්ට මන්ත්‍රී දුර 8ක් හිමි වුණා. සමගි ජන බලවේගයට මහනුවරින් 2,34,523ක ඡන්ද ප්‍රමාණයක් ලැබුණු අතර ආසන 4ක් දිනාගත්තා. ජාතික ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ අභිබවමින් මහනුවර දිස්ත්‍රික්කයේ 3 වන ස්ථානය හිමි කර ගැනීමට දිගන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අමිත් වීරසිංහ නායකත්වයේ දරූ ස්වාධීන කණ්ඩායම් අංක 1 සමත් වුණා. නමුත් ඔවුන්ට ආසනයක් හිමි වුණේ නැහැ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණේ ඡන්ද 3,44,458ක් ලබා ගනිමින්. හිමි වූ මන්ත්‍රී දුර සංඛ්‍යාව 7ක්. මන්ත්‍රී දුර 2ක් හිමි කරගත් සමගි ජන බලවේගය ඡන්ද 1,19,788ක් ලබා ගත්තා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයගත්තේ ඡන්ද 1,80,847ක් ලබා ගනිමින්. ඔවුන්ට ආසන 4ක් හිමි වුණා. එක් ආසනයක් හිමි වූ සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 47,781ක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂ බලකොටුවක් ලෙස සැලකෙන ගාල්ල ඡන්ද ප්‍රදේශය ඇතුළු සියලු ඡන්ද ප්‍රදේශ ජයගත්තා. දිස්ත්‍රික්කයේ ආසන 7ක් දිනාගත් ඔවුන්ට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 4,30,334ක්. ඡන්ද 1,15,456ක් ලබාගත් සමගි ජන බලවේගයට දිනා ගැනීමට හැකි වුණේ ආසන 2ක් පමණයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයේ ඡන්ද 29,963ක් සහ එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18,968ක් ලබාගත්තද ආසන හිමි වූයේ නැහැ. ඡන්ද 3,52,217ක් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාතර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළේ ආසන 6ක් තමන් සතු කර ගැනීමෙන්. ඡන්ද 72,740ක් ලබාගත් සමගි ජන බලවේගයට මාතර දිස්ත්‍රික්කයෙන් හිමි වුණේ එක් ආසනයක් පමණයි. ජාතික ජන බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට එකදු ආසනයක් හෝ දිනා ගැනීමට හැකි වූයේ නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර 6ක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමන් සතු කරගත්තා. ඒ ඡන්ද 2,80,881ක් ලබා ගැනීමෙන්. සමගි ජන බලවේගයේ එම දිස්ත්‍රික්කයෙන් ලබාගත්තේ ඡන්ද 51,758ක් පමණක් වන අතර ඔවුන්ට එක් ආසනයක් හිමි වුණා. ජාතික ජන බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට ආසන හිමි වූයේ නැහැ. මොනරාගල දිස්ත්‍රික්කයේ ජය ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වූ අතර ඔවුන් ඡන්ද 2,08,193ක් ලබා ගත්තා. එම පක්ෂයට ආසන 5ක් හිමි වූ අතර ඡන්ද 54,147ක් ලබාගත් සමගි ජන බලවේගය දිනාගත්තේ එක් ආසනයක් පමණයි. ජාතික ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය තෙවැනි සහ සිව්වෙනි ස්ථානයන් ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කයේ ජයගත්තේ ඡන්ද 3,09,538ක් සහ ආසන 6ක් දිනා ගනිමින්. ඡන්ද 1,44,290ක් ලබාගත් සමගි ජන බලවේගයට හිමි වුණේ ආසන 3ක් පමණයි. ජාතික ජන බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට ආසන හිමි වූයේ නැහැ. ඡන්ද 6,49,965ක් ලබා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී දුර 11ක් හිමි වුණා. ඡන්ද 2,44,860ක් ලබාගත් සමගි ජන බලවේගයට හිමි වූ ආසන ගණන 4ක්. ජාතික ජන බලවේගයේ ඡන්ද 36,290ක් සහ එක්සත් ජාතික පක්ෂය ඡන්ද 26,770ක් ලබාගත්තද ආසන හිමි වූයේ නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පුත්තලම දිස්ත්‍රික්කයේද තම බලය තහවුරු කරගත්තේ ඡන්ද 2,20,566ක් සහ ආසන 5ක් තම පක්ෂයට වෙන් කරගනිමින්. සමගි ජන බලවේගයට එම දිස්ත්‍රික්කයේ ආසන 2ක් හිමි වුණේ ඡන්ද 80,183ක් සඳහායි. මුස්ලිම් ජාතික සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික්කයේ තෙවැනි ස්ථානය හිමි කරගත්තේ ඡන්ද 55,981ක් ලබා ගනිමින්. ඔවුන්ට එක් ආසනයක් හිමිවීම විශේෂත්වයක්. එක්සත් ජාතික පක්ෂයට එම දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වුණේ ඡන්ද 7,985ක් පමණයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත්තේ ඡන්ද 4,46,668ක් සමගින් මන්ත්‍රී දුර 8ක් දිනා ගනිමින්. සමගි ජන බලවේගයට ලබා ගැනීමට හැකි වුණේ ඡන්ද 1,55,759ක් පමණයි. ඔවුන්ට හිමි වූ ආසන සංඛ්‍යාව 3ක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ ජයගත්තේද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. එම පක්ෂයේ මන්ත්‍රී දුර 7ක් දිනාගත්තේ ඡන්ද 3,31,573ක් ලබා ගනිමින්. ඡන්ද 1,31,317ක් ලැබූ සමගි ජන බලවේගයට ආසන 2ක් හිමි වුණා. සමගි ජන බලවේගයේ ජයගත් එකම දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලයයි. ඡන්ද 86,394ක් ලැබූ ඔවුන්ට ආසන 2ක් හිමි වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 68,681ක් ලබාගෙන එක් ආසනයක් දිනාගත්තා. ඊළඟේ තමිල් අරුසු පක්ෂයේද ඡන්ද 39,570ක් ලබා ගැනීමෙන් ආසනයක් හිමි කර ගැනීමට සමත් වුණා. උතුරු පළාතේ යාපනයේ දිස්ත්‍රික්කයේ ජය ඊළඟේ තමිල් අරුසු පක්ෂය හිමි කරගත්තා. ඡන්ද 1,12,967ක් ලබාගත් ඔවුන්ට හිමි වූ මන්ත්‍රී දුර ගණන 3ක්. අකිල ඊළඟේ තමිල් කොංග්‍රසය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ EPDP සංවිධානයේ අතර ආසන 1 බැගින් බෙදී ගියා. උඩුපිටි ඡන්ද ප්‍රදේශයේ ජයගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වීම විශේෂත්වයක්. උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය CV විග්නේශ්වරන්ගේ තමිල් මක්කල් තේසිය කූට්ටනි පක්ෂයටද එක් මන්ත්‍රී ආසනයක් හිමි වුණා.
ඡන්ද 69916ක් ලබා ගනිමින් වන්නි දිස්ත්‍රික්කයේද ජයගත් ඉලංගේ තමිල් අරුසු පක්ෂය ආසන 3ක් හිමි කරගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණද ඡන්ද 42524ක් ලබා ගනිමින් එක ආසනයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. සමගි ජන බලවේගය සහ EPDP සංවිධානයද වන්නි දිස්ත්‍රික්කයෙන් එක් ආසනයේ බැගින් දිනා ගැනීමට සමත් වුණා. 2015 පාර්ලිමේන්තු මැතිවරණය හා සැසඳීමේදී ඉලංගේ තමිල් අරුසු පක්ෂය යාපනයේ සහ වන්නි දිස්ත්‍රික්කවල ලැබූ ඡන්ද සංඛ්‍යාවේ විශාල පසුබෑමක් දක්නට ලැබෙනවා. ඒ අනුව යාපනයේ දිස්ත්‍රික්කයෙන් එම පක්ෂයට ඡන්ද 95000කට ආසන සංඛ්‍යාවක් සහ වන්නි දිස්ත්‍රික්කයෙන් ඡන්ද 20000කට ආසන සංඛ්‍යාවක් අහිමි වී තිබෙනවා. මරකලපුව දිස්ත්‍රික්කයේ ජයගත්තේද ඉලංගේ තමිල් අරුසු පක්ෂයයි. ඡන්ද 79460ක් සමගින් ආසන දෙකක් ඔවුන්ට හිමි වුණා. සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් නායකත්වයේ ලබා දෙන තමිල් මක්කල් විලිදුලේ පුලිගල් පක්ෂය ඡන්ද 67692ක් ලබා එක් ආසනයක් දිනාගත්තා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටද එම දිස්ත්‍රික්කයෙන් එක් ආසනයේ බැගින් හිමි වුණා. දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ ජය හිමි වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටයි. ඔවුන් මන්ත්‍රී දුර 3ක් තමන් සතු කරගත්තේ ඡන්ද 126012ක් ලබා ගනිමින්. ඡන්ද 1,02,274ක් ලබාගත් සමගි ජන බලවේගය ආසන දෙකක් හිමි කරගත්තා. සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂයක් වන රිෂාඩ් බදියුදීන්ගේ අහිල ඉලංගේ මක්කල් කොංග්‍රසය එම දිස්ත්‍රික්කයට වෙනම තරඟ කර එක් මන්ත්‍රී දුරක් දිනා ගනු ලැබුවා. ජාතික කොංග්‍රසයට එක ආසනක් හිමි වුණා. කෙසේ වෙතත් මෙවර මැතිවරණයේදී දැඩි කතාබහට ලක් වූ විනායකමූර්ති මුරලිදරන් හෙවත් කරුණ අම්මාන්ගේ අහිල ඉලංගේ තමිල් මහසභා පක්ෂයට සිවුන ස්ථානයේ හිමි වූ අතර ඔවුන්ට මන්ත්‍රී දුරයක් හිමි වූයේ නැහැ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සමත් වුණා. ඔහු ලැබූ මනාප 5,27,364 ලාංකේය මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් ඉහළම මනාප සංඛ්‍යාවයි. මේ විමසා බැලීම ඒ දිස්ත්‍රික්කවලින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාවන් පිළිබඳවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පෙරමුණ හිමිවැත්තේ සරත් වීරසේකර මහතාටයි. ඔහුට හිමිවැති මනාප ඡන්ද සංඛ්‍යාව 3,28,092ක්. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, විජේදාස රාජපක්ෂ, පන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උඳුගොඩ, දිනේෂ් ගුණවර්ධන, මధుර විතානගේ, ප්‍රේමනාත් සීදොලවත්ත, ගාමිණී ලොකුගේ, සුසිල් ප්‍රේමජයන්ත්, ජගත් කුමාරන මහතුරුන් පිළිවෙලින් මනාප ලැයිස්තුවේ සෙසු ස්ථාන හිමි කරගත්තා. සමගි ජන බලවේගය යටතේ තරඟ කළ සජිත් ප්‍රේමදාස මහතා එම මනාප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇත්තේ මනාප ඡන්ද 3,50,744ක් හිමි කර ගනිමින්. ඊට අමතරව එස්.එම්. මරිකාර්, මුජිබර් රහ්මාන්, හර්ෂද සිල්වා, පාටලී චම්පික රණවක සහ මනෝ ගණේෂන් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටිනවා. ජාතික ජන බලවේගයේ පක්ෂයේ අනුර කුමාර දිසානායක මහතා මනාප ඡන්ද 49814ක් ලබා ගැනීමෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි කර ගැනීමට ආචාර්ය නාලක ගොඩහේවා මහතා සමත් වුණේ මනාප ඡන්ද 3,25,479ක් ලබා ගැනීමෙන්. එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි කරගත් ප්‍රසන්න රණතුංග මහතා ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 3,16,544ක්. ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, නිමල් ලංසා, සහන් ප්‍රදීප් විතාන, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ප්‍රසන්න රණවීර, කෝකිලා හර්ෂණී, ලසන්ත අලගියවන්න, නලින් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක සහ උපුල් මහෙන්ද්‍ර යන මහත්ම මහත්මීන්ද පාර්ලිමේන්තු වරම් හිමි කරගෙන තිබෙනවා. සරත් ෆොන්සේකා, රංජන් රාමනායක, හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේගය මනාප ලැයිස්තුවේ පෙරමුණ ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් විජිත හේරත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් හිමි කරගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත්තේ විදුර වික්‍රමනායක මහතායි. ඒ මනාප ඡන්ද 1,47,958ක්. රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න, පියල් නිශාන්ත, ජයන්ත සමරවීර, අනූප පැස්කුවල්, ලලිත් එල්ලාවල සහ මහින්ද සමරසිංහ යන මහතුරුන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටිනවා. සමගි ජන බලවේගය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත්තේ රාජිත සේනරත්න සහ කුමාර වෙල්ගම යන මහතුරුන් පමණයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වූ 5,27,364ක් ලබා ගැනීමෙන් දිවිනේ වැඩිම මනාපලාභියා බවට පත් වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතායි. ඔහුට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය ගුණපාල රත්නසේකර, දයසිරි ජයසේකර, අසංක නවරත්න, සමන්ප්‍රිය හේරත්, ඩී.බී. හේරත්, අනුර පියදර්ශන යාපා, ජයරත්න හේරත්, ශාන්ත බණ්ඩාර සහ යූ.කේ. සුමිත් යන මහතුරුන් පොදු ජන පෙරමුණ මනාප ලැයිස්තුවේ පිළිවෙලින් ස්ථාන හිමි කරගෙන තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් තේරීපත් වුණේ පිළිවෙලින් නලින් බණ්ඩාර ජයමහා, ජේ.සී. අලවතුල, අශෝක් අබේසිංහ සහ
තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන යන මහත්වරුන්. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ සනත් නිශාන්ත පෙරේරා මහතා ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 80082ක්. එම පක්ෂයේ ප්‍රියංකර ජයරත්න සහ අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ද පාර්ලිමේන්තු වරම් හිමි කරගෙන තිබෙනවා. සමගී ජනබලවේගයේ නියෝජනය කළ හෙක්ටර් අපුවාමි සහ නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් එම මනාප ලැයිස්තුවේ පළමු සහ දෙවන ස්ථාන හිමි කරගත්තා. ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ මන්ත්‍රී දුර සංඛ්‍යාව 7ක්. වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මනාප ඡන්ද 2,58,814ක් ලබා ගනිමින් එම දිස්ත්‍රික්කයේ පළමුවැනියා වුණා. ඊට අමතරව සම්පත් අතුකෝරළ, මොහන් ප්‍රිදාශන ද සිල්වා, චන්දිම වීරක්කොඩි, ඉසුරු දුරම්ගොඩ, ශාන් විජේලාල් ද සිල්වා සහ ගීතා කුමාරසිංහ පිළිවෙලින් මනාප ලැයිස්තුවේ පෙරමුණ ගත්තා. සමගී ජනබලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරීපත් වෙත්තේ ගයන්ත කරුණාතිලක සහ මනුෂ නානායක්කාර යන මහතුරුන් පමණයි. මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු තැන ලබා ගත්තේ මෙවර ප්‍රථම වරට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ නිපුණ රණවක මහතායි. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 1,31,010ක්. මීට අමතරව කරුණාදාස කොඩිතුවක්කු, ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර, මහින්ද යාපා අබේවර්ධන සහ වීරසුමන සිංහන මහත්වරුන්ද පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණේ බුද්ධික පතිරණ මහතායි. මනාප ඡන්ද 1,66,660ක් ලබාගත් නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැයිස්තුවේ පළමු ස්ථානය දිනාගත්තා. ඩී.වී. චානක, මහින්ද අමරවීර, චමල් රාජපක්ෂ, උපුල් ගලප්පත්ති සහ අජිත් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ සෙසු මන්ත්‍රීවරුන් වනවා. සමගි ජනබලවේගය නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ දිලිප් වෙදාරච්චි මහතායි. එස්.එම්. චන්ද්‍රසේන මහතා මනාප ඡන්ද 1,39,368ක් ලබා ගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා. මහාචාර්ය චන්න ජයසුමන, උද්දික ප්‍රේමරත්න, ශ්‍රියාන් සේමසිංහ, දුමින්ද දිසානායක, එච් නන්දසේන සහ කේ.පී.එස්. කුමාරශ්‍රී මහතුරුන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු අසුන් වෙන කරගෙන තිබෙනවා. සමගි ජනබලවේගයෙන් අබ්දුල් ඉෂාක් රහුමාන් සහ රෝහණ බණ්ඩාර යන මහතුරුන්ද පාර්ලිමේන්තු වරම් හිමි කරගත්තා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමුවැනියා බවට පත් වුණේ මනාප ඡන්ද 1,11,137ක් ලබා ගනිමින්. පිළිවෙලින් රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත් සහ අමරකීර්ති අතුකෝරළ යන මහතුරුන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෙසු මන්ත්‍රීවරුන් වනවා. කිංස් නෙල්සන් සමගි ජනබලවේගය නියෝජනය කරමින් එම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් හිමි කරගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රථමයා නිමල් සිරිපාල් ද සිල්වා මහතායි. ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 1,41,901ක්. සුදර්ශන දෙනිපිටිය, තේනුක විධානගමගේ චාමර සම්පත් දසනායක, ඩිලාන් පෙරේරා සහ තිස්ස කුට්ටිආරච්චි එම දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටිනවා. සමගී ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් දිනාගත්තේ වඩිවේල් සුරේෂ්, අරවින්ද කුමාර සහ චමින්ද විජේසිරි යන මහත්වරුන්. මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වීමට ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමත් වූ අතර ඔහු ලබාගත් මනාප ඡන්ද සංඛ්‍යාව 1,04,729ක්. කුමාරසිරි රත්නායක, විජිත බේරුගොඩ, ජගත් පුෂ්පකුමාර සහ ගයාෂාන් නමනන්ද යන මහතුරුන් මොණරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන්. මොණරාගල දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් හිමි කරගත්තේ ධර්මසේන විජේසිංහ මහතායි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි වුණේ මනාප ඡන්ද 1,71,758ක් ලබාගත් දිලුම් අමනුගම මහතාටයි. මහින්දානන්ද අලුත්ගමගේ ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, කෙහෙලිය රඹුක්කැල්ල, වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදේනී චාමින්දන මහතුරුන්ද පිළිවෙලින් මනාප ලැයිස්තුවේ පෙරමුණට පැමිණියා. සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආසන 4ට හිමිකම් කියන්නේ රවුෆ් හකීම්, අබ්දුල් හලීම්, වේලුකුමාර සහ ලක්ෂ්මන් කිරියල් යන මහතුරුන්. හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව ඒ වෙනුවට ඉදිරිපත් වූ ඔහුගේ පොත් ජීවන් තොණ්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා බවට පත් වුණේ මනාප ඡන්ද 1,09,155ක් ලබා ගනිමින්. සී.බී. රත්නායක, එස්.බී. දිසානායක, එම්. රමේෂ් සහ නිමල් පියතිස්ස යන මහතුරුන් පිළිවෙලින් මනාප ලැයිස්තුවට ඇතුළත්ව සිටිනවා. සමගී ජනබලවේගය නියෝජනය කරමින් පළනී දිගම්බරන්, බී. රාධකෘෂ්ණන් සහ එම්. උදයකුමාර යන මහතුරුන්ද පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් වුණේ මනාප ඡන්ද 73,296ක් ලබා ගනිමින්.
නාලක බණ්ඩාර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ රෝහණ දිසානායකන මහතුරුන් මාතලේ දිස්ත්‍රික්කයේ පෙරමුණට පැමිණියා. සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණේ රෝහිණී කවිරත්න මහත්මිය පමණයි. මනාප ඡන්ද 1,28,592ක් ලබා ගනිමින් කනක හේරත් මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මනාප ලැයිස්තුවේ පෙරමුණ ගනිද්දී රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, රජිතා වික්‍රමසිංහ, සාරති දුෂ්මන්ත, උදේකාන්ත ගුණතිලක සහ සුදත් මංජුල යන මහත්ම මහත්මීන් පාර්ලිමේන්තු වරම් හිමි කරගත්තා. සමගී ජනබලවේගය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයට තේරීපත් වුණේ කබීර් හෂීම් සහ සුජිත් සංජය පෙරේරා යන මහතුරුන් පමණයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානයට පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය තේරීපත් වුණේ මනාප ඡන්ද 2,977ක් ලබා ගනිමින්. පසුගියදා මරණ දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතා මෙන්ම ජානක බක්කුඹුර, ගාමිණී වලේබොඩ, අකිල එල්ලාවල, වාසුදේව නානායක්කාර, මුදිතා ප්‍රශාන්ති සහ WDJ සිනමිරත්න යන මහත්ම මහත්මීන්ද එම දිස්ත්‍රික්කයෙන් තේරීපත්ව සිටිනවා. සමගි ජනබලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් හිමි කරගත්තේ හේෂා විතාන, වරුණ ලියනගේ සහ තල්තා අතුකොරල යන මහත්ම මහත්මීන් පමණයි. දිගමඩුල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රථම ස්ථානයට පැමිණියේ විමලවීර දිසානායක මහතායි. එම ලැයිස්තුවේ දෙවන ස්ථානය ඩී වීරසිංහ මහතාට සහ දෙවන ස්ථානය තිලක් රාජපක්ෂ මහතාට හිමිව තිබෙනවා. මොහමඩ් හරීස් සහ ෆයිසල් කාසිම් යන මහතුරුන් සමගි ජනබලවේගීය පක්ෂයෙන් තේරීපත් වුණා. ජාතික කොංග්‍රසයේ ඒල්ලේ මාතාඋල්ලා මහතා එම පක්ෂයෙන් පළමු ස්ථානයට පැමිණ ඇති අතර සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කළ මොහමඩ් මුෂාරෆ් මහතාද පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මුළු දිවයිනේම වැඩිම මනාප සංඛ්‍යාවක් දිනාගත් මහින්ද රාජපක්ෂ මහතා නව රජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස අනිද්දා දිරුම් දීමට නියමිතයි. දිරුම් දීමේ උත්සවය කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ජය සමරනු ලැබුවේ තංගල්ල කාල්ටන් නිවසේදී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විජයග්‍රහණය සැලවීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි පාක්ෂිකයින් තංගල්ල කාල්ටන් නිවසේදී ජය සමරුවේ මේ ආකාරයෙන්. නාමල් රාජපක්ෂ මහතාට ජය සමරුම් වලට මෙලෙස මේ අතර මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ජයග්‍රහණය සඳහා දායක වූ සියලු පාර්ශ්වයන්ට ස්තුතිය පුද කළා. උපුටා ගැනීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මහමැතිවරණයෙන් අති විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා තිබෙනවා. අප කෙරෙහි විශ්වාසය තබා එබැනි අති විශිෂ්ට ජයග්‍රහණයක් වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලු දෙනාට මාගේත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේත් ප්‍රණාමය පුද කරනවා. COVID-19 වසංගතය නිසා මුළු ලෝකයම අකර්මණ්‍ය වෙලා තිබෙන කාලයක තමයි අපි ජනතාව වෙනුවෙන් මේ මැතිවරණය පවත්වන්න තීරණය කළේ. ඡන්දය භාවිත කිරීමට පැමිණි සියලුම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ලෝක සෞඛ්‍ය නිර්දේශ අකුරටම ඉටු කරමින් ඡන්දය පවත්වන්න මැතිවරණ කොමිසම සෞඛ්‍ය සේවය වගේම ආරක්ෂක අංශවලට හා රාජ්‍ය නිලධාරීන්ට පුළුවන්කම ලැබුණා. මෙම මැතිවරණ ජයග්‍රහණය ජාතියේ ආත්ම විශ්වාසය නැවත ගොඩනංවන ජයග්‍රහණයක්. ජනාධිපතිතුමා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම මේ රට තුළ තහවුරු කරන්න පුළුවන් බව මේ මැතිවරණය සාර්ථක කර ගැනීමෙන් ලෝකයට ඔප්පු වෙනවා. මේ ජයග්‍රහණය මුළු රටේම විජයග්‍රහණයක් බවට පත් කරන්න අපි අධිෂ්ඨාන කරගන්නවා. උපුටා ගැනීම අවසන්. මෙවර මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකින්ගේ නම් එම පක්ෂය විසින් අද මැතිවරණ කොමිසම වෙත බාර දී තිබෙනවා. ඒ පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතාගේ අත්සනී. මහමැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17ක්. ඒ අනුව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පක්ෂ ලේකම් නීතිඥ සාගර කාර්යවසම්, හිටපු මහ බැංකුව අධිපතිවරයෙකු වන අජිත නිවාඩ් කබ්‍රාල්, ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහන මහතුරුන් අදාළ ලැයිස්තුවට ඇතුළත්. ඊට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගේ බිරිඳ වන මංජුලා දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය චරිත හේරත්, ගෙවිඳු කුමාරතුංග,
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල්, මහාචාර්ය තිස්ස විතාරණ, යදාමිනී ගුණවර්ධන මහත්ම මහත්මීන්ද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබනු ඇති. ආචාර්ය සුරේන් රාගවන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිරා නලස්, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ මොහමඩ් ෆලීල් මර්ජාන යන මහත්ම මහත්මීන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරවලට හිමිකම් කියනවා. පාර්ලිමේන්තු මැතිවරණයේ මනාප ප්‍රතිඵල නිකුත් කිරීමත් සමග පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රැසකට සිය දුහුර අහිමි වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, උපනායක රවී කරුණානායක, මහලේකම් අකිල විරාජ් කාර්යවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක සහ භාණ්ඩාගාරික දයාගම කියන හිටපු මන්ත්‍රීවරුන්ට මෙවර පාර්ලිමේන්තු අසුන් අහිමි වී තිබෙනවා. 142 වසරක පාර්ලිමේන්තු දිවිය තුළ පස්වරක් අග්‍රාමාත්‍ය ධුරය ලැබූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු අසුන පරාජය වූ පළමු අවස්ථාවද මෙයයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැයිස්තුවෙන් මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පරාජයට පත් වුණා. සමගි ජනබලවේගයෙන් තරඟ කළ එච්.එම්. ෆෞසි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ සුජීව සේනසිංහ යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙවර පරාජයට පත්ව තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ දුලිප් විජේසේකරටත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ රුවන් විජේවර්ධනට සහ අර්ජුන රණතුංගටත් මන්ත්‍රී දුරයන් අහිමි වුණා. අජිත් මාන්නපෙරුම, විජිත් විජේමුනි සොයිසා, චතුර සේනාරත්න සහ එඩ්වඩ් ගුණසේකර සමගි ජනබලවේගයෙන් තරඟ කර සිය ආසන අහිමි වූවන් වෙනවා. කළුතර දිස්ත්‍රික්කයට සමගි ජනබලවේගය යටතේ තරඟ කළ අජිත් පී පෙරේරා, එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කළ පාලිත තෙවරපෙරුම සහ ලක්ෂ්මන් විජේමාන්න මෙන්ම ජාතික ජනබලවේගය යටතේ තරඟ කළ නලින්ද ජයතිස්සරද ආසන අහිමි වුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරුන් වන එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන, සමගි ජනබලවේගයේ විජේපාල හෙට්ටිආරච්චි, බන්දුලාල් බණ්ඩාරීගොඩ සහ ගීතා කුමාරසිංහ වෙනුවට පාර්ලිමේන්තුවට පිවිසුණු පියසේන ගමගේටත් මන්ත්‍රී දුර අහිමි වී තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී දුර අහිමි වෙත්තේ පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නිරෝෂන් ප්‍රේමරත්න සහ ජාතික ජනබලවේගයෙන් තරඟ කළ සුනිල් හඳුන්නෙත්තිටයි. හම්බන්තොට දිස්ත්‍රික්කයට ජාතික ජනබලවේගය යටතේ තරඟ කළ නිහල් ගලප්පත්තිටද මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අහිමි වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂ යටතේ තරඟ කළ පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ තාරානාත් බස්නායක, ටී.බී. ඒකනායක සහ සමගි ජනබලවේගය යටතේ තරඟ කළ ඉන්දික බණ්ඩාරනායක පරාජයට පත්ව තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂ යටතේ තරඟ කළ පාලිත රංගේ බණ්ඩාර සහ සමගි ජනබලවේගයෙන් තරඟ කළ ශාන්ත අබේසේකර මෙවර මැතිවරණයේදී පරාජයට පත් වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයට සමගි ජනබලවේගය යටතේ තරඟ කළ චන්ද්‍රානී බණ්ඩාර, පී හැරිසන්, චන්දිම ගමගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක සහ එස්.ඒ. මුතුකුමාරනට මන්ත්‍රී දුරයන් අහිමි වී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරුන් වන සමගි ජනබලවේගය යටතේ තරඟ කළ සිඩ්නි ජයරත්නත්, එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කළ නාලක කොළොන්නත් මෙවර පාර්ලිමේන්තු වරම් හිමි කරගත්තේ නැහැ. බදුල්ල දිස්ත්‍රික්කයට සමගි ජනබලවේගය යටතේ තරඟ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනවිරත්නට සහ රවි සමරවීරට සිය මන්ත්‍රී දුර අහිමි වුණා. මොන්රාගල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ පද්ම උදේශාන්ත, සුමේදා ජී ජයසේන මෙන්ම සමගි ජනබලවේගය යටතේ තරඟ කළ ආනන්ද කුමාරසිරිටත් මන්ත්‍රී දුර අහිමි වී තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ ආනන්ද අලුත්ගමගේ සහ සමගි ජනබලවේගය යටතේ තරඟ කළ ලකී ජයවර්ධනද මෙවර පරාජයට පත් වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කළ නවීන් දිසානායක, කේ.කේ. පියදාස්ට මන්ත්‍රී දුර අහිමි වුණා. මාතලේ දිස්ත්‍රික්කයට සමගි ජනබලවේගය යටතේ තරඟ කළ වසන්ත අලුවිහාරයේ සහ රංජිත් අලුවිහාරයේ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ ලක්ෂ්මන් වසන්ත පෙරේරා සිය මන්ත්‍රී දුරයන් රැක ගැනීමට අස්මත් වුණා. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කළ සන්දිත් සමරසිංහ සහ සමගි ජනබලවේගය යටතේ තරඟ කළ තුසිතා විජේමාන්නට මන්ත්‍රී දුර අහිමි වී තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ දුනේෂ් ගන්කන්ද, සමගි ජනබලවේගය යටතේ තරඟ කළ කරුණාරත්න පරණමිතාන සහ ඒ.ඒ. විජේතුංගට මෙවර මන්ත්‍රී දුර අහිමි වුණා. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. යෝගේශ්වරන්, ඥානමුත්තු සිවනේශ්වරන්, මුස්ලිම් කොංග්‍රසයේ අලි සහිර් මෞලානා, සමගි ජනබලවේගයේ අමීර් අලි පරාජයට පත්ව තිබෙනවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේට සහ සමගි ජනබලවේගය යටතේ තරඟ කළ අබ්දුල් මහරූෆ්ටත් මන්ත්‍රී දුර අහිමි වී තිබෙනවා.
දිගමඩුල්ල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කළ අනුමා ගමගේ පරාජයට පත් වූ අතර එම දිස්ත්‍රික්කෙන් ඉලංගේ තමිල් අරුස පක්ෂයට ඉදිරිපත් වූ කවීන්ද්‍රන් කෝඩීස්වරන්ටද මන්ත්‍රී ධුරය රැක ගැනීමට හැකිවුණේ නැහැ. මෙවර පරාජයට පත් වූ ශ්‍රියානී විජේ වික්‍රම මැතිවරණයට ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්. යාපනයේ දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරුන් වන තමිල් අරුස පක්ෂයේ නායක මාවී සේනාධිරාජා ඊ සරවණ බවන් මෙන්ම එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කළ හිටපු මන්ත්‍රීනි විජේකලා මහේශ්වරන්ටත් මෙවර සිය මන්ත්‍රී ධුරයන් අහිමි වුණා. මෙවර මහමැතිවරණයේදී ලැබූ දරුණු පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවකට එක් වුණා. එහිදී තීරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව ලබන සඳුදා යලි සාකච්ඡාවක් සිදු කිරීමටයි. සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද පෙරවරු 10ට මෙම සාකච්ඡාව කැඳවා තිබුණා. මෙවර මැතිවරණයෙන් දරුණු පරාජයක් අත්කරගත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨයින් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වීමට පැමිණියේ මෙලෙසින්. මාලේකම්තුමා මොකද උනේ? සර් පොඩ කතා කරන්න. යෝන් මහත්තයා. දැන් කවුද මේ පුතුමල්ලාගේ මේ පසුබෑමට වග කියන්න ඕනේ? කොළඹ නායකතුමාත් පරාදයි. සාකච්ඡාවෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. පක්ෂේ ප්‍රතිසංස්කරණය කළා ඉදිරියට යන්න තීරණය කරා. දැන් මොකද්ද උනේ පක්ෂෙට? සජිත් මහත්මයා අපේ පක්ෂෙත් විනාශ කළා. යත් විනාශ වුණා කියන එක තමයි මම දකින්නේ. ගොඩකනේ කාත් එක්කද? රනිල් වික්‍රමසිංහ මහතා එක්කද නැගිටිනා? ඒකම බලන්න. ජාතික ලැයිස්තු මන්ත්‍රී දිරුව සම්බන්ධයෙන් තීරුවක් ගන්න. ඒක පිළිබඳව තීරුවක් ගන්න අවශ්‍යයි. ඒ රනිල් වික්‍රමසිංහ මහතාට මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දිරුව මැතිවරණ ප්‍රතිඵල වලින් පස්සේ ඊළඟ පියවර ගන්න කොහොමද කියන එක තමයි සාකච්ඡා කරේ. අපි බලාපොරොත්තු වෙනවා සමුදට නැවත රැස් වෙලා ඒ පිළිබඳ ගන්න තීරණ ගන්න. නායකත්වයේ වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ තීරණයක් ගන්නවද? නෑ නායකත්ව වෙනස් කිරීම පිළිබඳ තීරණ අපේ සාකච්ඡාවල ගන්න පුළුවන් තත්ත්වයක් නෑනේ. පස්සේ අල්ලන්න එනවයි කියලා කියනවා හැබැයි. ඔව් අල්ලන්න දෙනවද? බෑනේ. ඒක වෙනත් දේශපාලන පක්ෂයක් නේ. ඒක හරියට අපි ගිහිල්ලා සම සමාජ පක්ෂ කාර්යාලය අල්ලනවා වගේ. සියලුම බලවේග එකට එකතු කරලා නරක් වූ ඡන්දත් එකතු කරාට පස්සෙත් රජය කෙරේ දැඩි විශ්වාසයක් කියලා තියෙනවා මහ ජනතාව. නායකත්වයට ඉවත් වෙන්න කියලාද නැගිටලා කවුද කිව්වේ? නෑ ඒම අපි සාකච්ඡා කරනවා. අපි ප්‍රතිව්‍යුහගත කරලා පක්ෂය ඉදිරියට හදාගෙන අපි ඉදිරියට යනවා. තව දවස් කිහිපයක් දෙන්නකෝ අපි පෙන්නන්න. ජනතාවගේ ප්‍රතිඵල වලට අපි ඉසනමනවනේ. ඒ තීරණයත් එක්කම අපිත් හැදෙන්න ඕනනේ. ඉතින් අපි ඒක තේරුම් ගත්තා. එයාලා පිටිපස්සේ දොරින් යනවනේ රුවන්. මන්ත්‍රීතුමා හොරෙන් යන්න එපා. මන්ත්‍රීතුමා හොරෙන් යන්න එපා. එන්න. මේ අතර සිරිකොත පක්ෂ මුලස්ථානයේ අසලට පැමිණි සමග ජනබලවේගයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ නීතිඥ අතුල රණකල මහතා එක්සත් ජාතික පක්ෂයේ පරාජය සම්බන්ධයෙන් දැක්වුවේ මෙවන් අදහසක්. මොකෝ උනේ? ඕ අලියා මම අවගිය තැන මට අයිතිය තියෙනවා මේකේ ඕන තැනකට යන්න. අපේ නායකයා නිසා තමයි මේ සියල්ල සිද්ධ වුනේ. මේකේ රිංගගෙන මේකේ හොර කණ්ඩායමත් එක්ක මේකේ කරපු කුමන්ත්‍රණ නිසා තමයි අද මේ පත් වෙලා තියෙන්නේ. මිනිස්සු උසිගන්නයි අපිට අවශ්‍ය නැහැ. ගෙදර ඵලයව් කියලා තීන්දුව දීලා ඉවරයි. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේදී අත්වූ පරාජය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ එක්සත් ජාතික පක්ෂය රට වෙනුවෙන් බොහෝ දේ ඉටු කළද ජනතාව තම පක්ෂය වෙත දැවැන්ත පරාජයක් අත්කර දී ඇති බවයි. පක්ෂයක් ලෙස අභ්‍යන්තරව මෙන්ම බාහිරින් පැමිණි අභියෝග වලටද මුහුණ දුන් බව සඳහන් කරන එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ ඔවුන්ගේ මෙන්ම අනිකුත් අයගේ අසාර්ථක වීම වල වගකීම්ද බාර ගන්නා බවයි. මෙවර මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ලැබුණු ඡන්ද ප්‍රමාණය පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මේ ප්‍රතිඵල දෙස බැලුවොත් ඔබ දන්නවා යම් පසුබෑම අපේ ප්‍රතිඵලවල දක්වනු ලැබෙනවා. 2015 මහා මැතිවරණත් එක්ක සංසන්දනය කරනකොට ඡන්ද ප්‍රමාණය අඩුවීම විශාල නොවුණත් മന്ത്രിවරු සංඛ්‍යාව 3 දෙනා දක්වා අඩු වී තිබෙනවා. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණය හා සංසන්දනය කරනකොට යම් ඡන්ද ප්‍රමාණයක වැඩිවීමක් තිබෙනවා. නමුත් ඒ කිසිසේත්ම මහා මැතිවරණයකදී අපි අපේක්ෂා කරන ලද ප්‍රතිඵලය නෙවෙයි. මේ ප්‍රතිඵලය අපිට සෑහීමකටපත් වේ හැකි ප්‍රතිඵලයක් නොවේ. නමුත් ජනතාව අප කෙරේ ඡන්දේදී තබා තිබෙන විශ්වාසය මෙය ලෙස අපි පිළිගන්නවා. මොකද ඒකනේ
විසින් ඡන්ද ප්‍රතිඵලයට නිකුත් වෙලා තිබෙන්නේ. මේ පිළිවෙල සැලකිල්ලක් කරලා ඉදිරි තාමත් ශක්තිමත් වැඩපිළිවෙලක් කරා යලි ජනතාව වෙත යාම අදිස්ථානය අපි කිසිසේත්ම අත්හරින්නේ නැහැ කියලා අපි මේ රටේ ජනතාවට පොරොන්දුවක් දෙනවා. සාම්ප්‍රදායික ලෙස පාර්ලිමේන්තුවම නෙවෙයි අපි විපක්ෂ කාර්යභාරය සලකන්නේ. ඒ නෙළියේ මහජනයා පෙළගස්සා ගන්න ලද කාර්යභාරයක් භූමිකාවක් ශක්තිමත් ලෙස ඉටු කළ හැකි කියන විශ්වාසයක් අපිට තිබෙනවා. දැන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු සඳහා උත්මානමක් යෝජනා කළා තියෙනවනේ මේ වෙන්නේ. අපි ජාතික ජන බලවේගය එකතු වෙලා ඒක තීරණය කරනවා. ලැයිස්තුවේ යම් අනුපිළිවෙලක් හදලා තිබෙනවා. ඒ අනුපිළිවෙලට අනුව පත් මම හිතන්නේ අපි කවුරුවත් හඳාම් බලන්න ඕනේ නැහැ. පුරෝකතන කරන්න ඕනේ නැහැ. ඔබත් මමත් මේ රටේ ජීවත් වෙනවා. අපි බලමු නේද? ආණ්ඩුව කොහොමද? විපක්ෂ නායකවරයා කොහොමද? නේද? අපේ භූමිකාව මොකක්ද කියලා ජනතාවට බලා ගන්න පුළුවන් නේද? අපි කාගෙනවත් පුරෝකතන දෙන්න එක්මම විය යුතු නැහැ. මොකද සමහර දේවල් ජනතාව විසින්ම තේරුම් ගනීවි කියලා විශ්වාසයක් අපිට තියෙන නිසා. තවදුරටත් ගෝඨාභය ජනාධිපතිතුමාට හෝ අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට හෝ තවදුරටත් බලය නිසා කරන්න බැරි වුණායයි කියන අඳුනාවක් හෝ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ. මොකද තුනෙන් දෙකේ ඕන් ජනතාවගේ ඉල්ලා සිටින බලය ජනතාව විසින් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ලැබූ විශිෂ්ට ජයග්‍රහණයට ඇමරිකාව ඉන්දියාව ඇතුළු රටවල් සුබ පැතුම් එක් කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය සුබ පැතුම් එක් කර තිබෙනවා. දෙරට අතර සෑම ක්ෂේත්‍රයකම ද්විපාර්ශ්වීය සම්බන්ධතා ඉහළ නැංවීමට එක්ව කටයුතු කළ යුතු බවත් දැනට පවතින සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බවත් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. මෙතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබියදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව ඇමරිකානු එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවට සුබ පතන බවයි. නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමග සියලු දෙනාම ඇතුළත් කරගනිමින් ආර්ථිකයේ අතතත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතය ගොඩනැංවීම මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම නව රජය විසින් අලුත් කරනු ඇතැයි අපේක්ෂා කරන බවද මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරනවා. එමෙන්ම රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල් වී කටයුතු කිරීමට ඇමරිකාව බලාපොරොත්තු වන බවද අදාළ නිවේදනයේ සඳහන්. මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සෝලිද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ පොදුජන පෙරමුණ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයට සුබ පැතුම් එක් කර සිටියා. ට්විටර් පණිවිඩයක් නිකුත් කළ මාලදිවයින් ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලාංකික ජනතාවට සෞභාග්‍ය උදා කර ගැනීමට මෙම ජයග්‍රහණය හේතු වනු ඇති බවයි. මෙතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරන මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට සුබ පතා තිබෙනවා. මැතිවරණය සාමකාමීව පැවැත්වීමට හැකියවීම පිළිබඳව තමා සුභාසිංචනය එක් කරන බවද මාලදිවයින් විදේශ අමාත්‍යවරයාගේ පණිවිඩයේ සඳහන්. නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ශර්මාද දුරකථනය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමතා සුබ පැතුම් එක් කර තිබුණා. දෙරටේ මිත්‍රත්වයත් ඉදිරි වැඩ කටයුතු ශක්තිමත් කර ගැනීමට අභිනවයෙන් තේරීපත් වූ නව රජයත් සමග කටයුතු කිරීමට ඔහු බලාපොරොත්තු වන බවයි සඳහන් කර ඇත්තේ. මෙතර නිවේදනය නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට හැකියවීම සම්බන්ධයෙන් තමන් සුබ පැතුම් එක් කරන බවයි. ශ්‍රී ලංකාව සමග පවතින දීර්ඝ සම්බන්ධතාවන් තවත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන්. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. ඓතිහාසික වටිනාකමකින් යුත් කුරුණෑගල බෝනික හෝටලයේ පිහිටි ගොඩනැගිල්ල කඩා බිඳ දැමීමේ සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන් තුනිකුත් කළා. ඒ ඊට අදාළ නඩුව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේ අද කැඳ වූ අවස්ථාවේදී තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීන්දුව කළා. අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත පසුගියදා අත්අඩංගුවටගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 20 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. දින කිහිපයක් තිස්සේ පැවතුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර නගරයේ ප්‍රදේශ කිහිපයක්ම මෙලෙස ජලයෙන් යට වී තිබුණා. මේ දිනවල කඳුකර ප්‍රදේශයට ඇදහෙළන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති ආකාරය මෙලෙස දක්නට ලැබුණා. රටවටා හිරු. සූදානම අදට සමුගන්නට.
පැත්තනකට ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්වන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට මධ්‍යහන 11:55ට. සුබ රාත්‍රියක්.